සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණයේ වෙනුවෙන් සූදානම්ව අදත් බෞද්ධ රූපවාහිනිය සමගින් ඒකාත්මික වන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ පැයට නියමිතව සංනිවේදනය කරන බුදුමඟ දේශනා මාලාවේ අද දවසේ දේශනාව මේ ආකාරයෙන් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. සදහැවතුනි දේශනාව වෙනුවෙන් වැඩම කොට වදාළ පූජනීය පළුගස්තවේ සද්ධාතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ අපේ පණඹුවෙන් සාතුනාදනන්වා ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි අද දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරනවා පෙළියන්දල බෝකුන්දර පදිංචි එදිනාදුර රංජනීද සිල්වාස් වීරවර්ධන මහත්මිය ප්‍රධාන පවුලේ දොහඳරුවන් ඇතුළු පින්වත් පිරිස. එහෙමනම් අපි හැමදෙනාම සදහිස්සිතින් tempත්ව මෙතෙන් සිට මෙතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්ති භික්ඛවේ ඒකේ සමනා බ්‍රාහ්මනා අදිච්ච සමුප්පන්තික්ඛා අදිච්ච සමුප්පන්නං අත්තානංච ලෝකංච පඤ්ඤාපෙන්ති ද්විහි වත්තු හීති. සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති බෞද්ධ පින්වත්නි, බෞද්ධ මාධ්‍ය ජාලය හරහා විකාශනය කරනු ලබන බුදුමග දහම් වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද දවසේදී මේ විදිහට ආරම්භ කරන්නට යෙදෙනවා. අද මෙම වැඩසටහනේ පින්බර දායකත්වයේ දරනු ලබනවා පිළියන්දල බෝකුන්දර පදිංචි එදිනාදුර රංජනීද සිල්වා වීරවර්ධන ඒ මහත්මිනිය සහ ඒ දූ දරුවන් විසින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ පරලොසපත් වන්නට යෙදුන සිරිල්ද සිල්වා වීරවර්ධන ඒ තම ස්වාමි පුරුෂයාණන්ට ඒ ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම තවත් මේ මිය පරලොව යන්නට යෙදුන විශාල ඥාති පිරිසක් සිටිනවා. ඒ අයට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ ආශිර්වාද කරන්නට මහා සංඝරත්නයටත්, ඒ වගේම ත්‍රිවිධ හමුදාය පොලිසියේ, ඒ වගේම සෞඛ්‍ය අංශයේ ඇතුළු ලක්වාසී ලෝකවාසී හැමදෙනාටම ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ධර්මානුශාසනාව අවසානයේදී ඒ දායකත්වයන් පිළිබඳව නැවත සිහිපත් කරලා ඒ පුණ්‍ය අනුමෝදනා කිරීම, ඒ ආශිර්වාද කිරීම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වෙලාවේදී මතක් කරන්නටම ඕනේ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ඒ අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ අපවත් වෙලා වසර 3ක් ගත වෙන තැන ඒ සිද්ධ කරනු ලබන ඒ
පුණ්‍යානුමෝදනාවත් අපි මේ වෙලාවේදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය අපවත් වදාළ නායක ස්වාමින් වහන්සේ ඒ ප්‍රාර්ථනා කරන උතුම් වූ සම්මා සම්බුද්ධත්වයේ සඳහා මේ සිදුවෙන සියලුම පින්කම් උන්වහන්සේ විසින් සිදු කරන පාරමිතා ධර්මයන් වලටම එකතු පාදක වේවා කියලා අපි මේ වෙලාවේදී මෙත් සිතින් යුක්තව නායක ස්වාමින් වහන්සේට අනුමෝදන් කරනවා. ඉතින් අපි මේ බුදුමග වැඩසටහන තුළ විශේෂයෙන්ම සාකච්ඡා කරන්නට කතා කරන්නට යෙදුනා මිත්‍යා දෘෂ්ටි 62 පිළිබඳව. එයින් මේ වෙන විට අපි මිත්‍යා දෘෂ්ටි 16ක් කතා කරලා තිබෙනවා. ඉතින් අද දවසේදීත් අපිට මේ මිත්‍යා දෘෂ්ටි දෙකක් පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ මිත්‍යා දෘෂ්ටි දෙකම ඒ පෙර සඳහන් කරන්නට යෙදුන දහම් කාරණා හා සමගම සිද්ධ වෙන කාරණාවක්. මොකද පූර්වාන්තයේ පිළිබඳව එහෙම නැතිනම් පෙර ආත්මයේ පිළිබඳව ඇති කරගන්නා වූ සංකල්පනා එහෙම නැතිනම් වැරදි විදිහට දකින දැක්මවල දෙකක් පිළිබඳවයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මාතෘකා තබන්නට යෙදුන ඒ දහම් පාඨයේ සඳහන් වෙන සරල අර්ථය ගත්තහම මේ ලෝකය එහෙම නැතිනම් මේ ලෝකයත් මේ ආත්මයත් හේතු ප්‍රත්‍යයන් නොමැතිවම හටගත්ත ඉපදුන දෙයක් හැටියට යම් දිට්ඨියක් උපදිනවා නම් ඒ දිට්ඨිය දෙආකාරයකින් උපදින්නට පුළුවන් කියලා පැහැදිලි කරනවා. අපි මේ කාරණා දෙක මොනවද කියලා මුලින් කතා කරලා ඉන්පස්සේ දිට්ඨි දෙක නිසා අපි කොයි විදිහටද වැරදි විදිහට අපේ ජීවිතේට මේ කාරණේ එකතු කරගන්නේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමු කතා කරමු. එතනදී විශේෂයෙන්ම පැහැදිලි කරන්නට ඕනේ ලෝකයත් ආත්මයත් කියන මේ කාරණා දෙක. මෙතනදී ලෝකය සහ ආත්මය කියන තැනකින් සඳහන් කරනවා සත්පුද්ගල ආත්ම සංඥාව උපදවගන්න යමක් වේ නම් ඒ ආත්මීය හැඟීමෙන් යුක්තවත් ඒ වගේම යම් ද්‍රව්‍ය කාරණා තිබෙනවා නම් යම් මොනවා හරි දේවල් ටිකක් තියෙනවා නම් ඒ ටික ලෝකයේ හැටියටත් මේ දෙකම එකතු කරලත් ලෝකය කියලා කතා කරන්නට පුළුවන්. නමුත් මෙතනදී මේ කාරණා දෙක දෙපැත්තකට බෙදනවා ලෝකය සහ ආත්මය කියලා. මේ ලෝකයත් ආත්මයත් කියන මේ ධර්මතා දෙකම හේතු ප්‍රත්‍යයන් රහිතවම හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරවම හටගත් දෙයක් හැටියට දිට්ඨියක් උපදිනවා. මේ විදිහට දිට්ඨිය උපදින්නට ආකාර දෙකක් පවතිනවා කියලා මම පැහැදිලි කළා. එයින් පළවෙනි ආකාරය වෙන්නේ පෙර ජීවිතයක හොඳට බණ භාවනා කරලා මේ ශාසනයෙන් බැහැර භාවනා ක්‍රමවේදයන් අනුගමනය කරලා අසඤ්ඤී සත්‍යයන් බවට පත් වෙනවා. අසඤ්ඤා තලයේ උප්පත්තියකට පත් වෙනවා. මේ අසඤ්ඤා තලයට පත් වෙලා යම් තාක් මේ අසඤ්ඤා තලයේ තුල ආයු ගෙවමින් කටයුතු කරනවා. ඒ අසඤ්ඤා තලයේ ඒ උප්පත්තිය ලැබලා යම් වෙලාවක සංඥා මාත්‍රයක් පහළ වෙයිද ඒ සංඥාවක් පහළ වෙන මොහොතේම ඒ අසඤ්ඤී භවෙන් චුත වෙනවා. ඒ විදිහට අසඤ්ඤී භවෙන් චුත වෙලා ඒ ලැබූ සංඥා මාත්‍රයකින්ම මනුස්ස ලෝකයක උප්පත්තියකට පැමුණුනහම මේ කෙනාගේ මානසික මට්ටම බොහෝ දුරට රැඳී පවතින්නේ බණ භාවනා කිරීමේ පැත්තට. එහෙම නැතිනම් සමත භාවනා කිරීමේ පැත්තට නැඹුරුව පවතිනවා. මොකද කාලයක් පුරුදු පුහුණු කරපු නිසා. ඉතින් යම් වෙලාවක මේ කෙනා ගිහි ගෙයින් නික්මිලා ඉරිසු පැවිද්‍යාවෙන් පැවිදි වෙලා බණ භාවනා ආදී කටයුතු සිදු කරගෙන ඉන්නකොට මේ කෙනාට පුළුවන්කම ලැබෙනවා ධානය වලට සමවදින්න. චතුත්ථ ධානයට සමවැදිලා පුබ්බේ නිවානෝස්සති ඥානය పూర్වයේ කොයි වගේද කියන එක පිළිබඳව පෙර කඳ විසූ පිළිවෙල සිහි කරන්න පුළුවන් නුවණ උපදිනවා. මේ උපදින නුවණට හසු වෙනවා කලින් ජීවිතය. මේ කලින් ජීවිතය කියලා පෙන්වන්නේ
අසඤ්ඤා තලයේ හිටපු අවස්ථාව. ඒ අසඤ්ඤා තලයේ සිහි වෙනකොටම මෙයාට එහිදී සිහි කරන්න පුළුවන් කිසිම සංඥාවක් හම්බ වෙන්නේ නැහැ. මොකද අසඤ්ඤී භාවයේ තුල කටයුතු කරපු අසඤ්ඤී භූමිය තුල කිසිදු සංඥාවක් උපදින්නේ නැහැ. ඒ නිසායි අසඤ්ඤී ලෝකය කියලා කියන්නේ. අසඤ්ඤ බ්‍රහ්ම ලෝක අසඤ්ඤා තලයක් තියෙනවා බ්‍රහ්ම ලෝකයේ හැටියට. මේ අසඤ්ඤී තලයේ මේ මට්ටමින් සිහි කරනකොට පෙරකඳ විසූ පිළිවෙත සිහි කරනකොට මේ කෙනාට කිසිම සංඥා මාත්‍රයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ කෙනා මින් එහාට සිහි කරන්නේත් නැහැ. මොකද හිතනවා හිතට වැරදි දැකීමක් ඇති කර ගනු ලබනවා. කලින් මං කවුරුවත් වෙලා ඉපදිලා හිටියේ නැහැ. මොකද සිහි කරන්න කිසිම සංඥා මාත්‍රයක්වත් නැති නිසා. පෙර ජීවිතේ මම කිසිම කෙනෙක් වෙලා ඉපදිලා ඉඳලා නැහැ. එහෙනම් මගේ මේ පළමුවෙනි හට ගැනීම මේ තියෙන්නේ. එහෙම නැතිනම් මේ උප්පත්තියට පෙර ජීවිතයේ කිසිදු සම්බන්ධකමක් නැහැ. කිසිම හේතුවක් යෙදිලා නැහැ. කිසිම ප්‍රත්‍යක් යෙදිලා නැහැ. ඒ නිසා පෙර ජීවිතේ සිහි කළාට පෙර ජීවිතය තුළ කිසිම හේතු සම්පත් දකින්නේ නැහැ. මොකද අසඤ්ඤී මට්ටමක් දකිනවා මිසක කිසිම සංඥා මාත්‍රයක්වත් නොමැති බව අඳුනනවා මිසක එතනදී කිසිම ආකාරයකින් හේතුවක් යෙදිච්ච බවක් හඳුනා ගන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ජීවිතයේ ලැබුණේ පෙර ජීවිතයෙන් මේ පැත්තට ආවේ කිසිම හේතුවක් යෙදිලා නැතුව කිසිම ප්‍රත්‍යක් යෙදිලා නැතුව කියලා මෙන්න මේ විදිහට දකින්න වැරදි දැක්මක් ඇති වෙනවා. ඒ වැරදි දැක්ම නිසා ඒ දිට්ඨියක් ඇති වෙලා ඒ කෙනාගේ හිතේ උපදිනවා පෙර භවයේ ඉඳන් එහෙම නැතිනම් සාංශාරික ජීවිතයේ මේ පෙර ජීවිතේ ඉඳන් මේ ජීවිතයට ආපු මේ ගමන හේතු ප්‍රත්‍යයෙන් තොර වෙච්ච උප්පත්තියක් තමයි තියෙන්නේ කියලා මේ ඉපදීමට කිසිදු හේතු ප්‍රත්‍ය ධර්මයක් යෙදෙන්නේ නැහැ කියන දිට්ඨියකට උපදිනවා. මෙන්න මේ දිට්ඨිය තමයි මේ ආකාරයෙන් කතා කරන්නට තියෙන පළවෙනි දිට්ඨිය. ඊළඟට තව කෙනෙකුට පෙර ජීවිතයේ පිළිබඳව කිසිදු අදහසක් ආකල්පයක් දරන්නට බැරිකමක් වෙනවා. මොකද ඒ කෙනා භාවනාවෙන් තොර වූ පුද්ගලයෙක්. බණ භාවනා ආදී කටයුතු සිදු කරන පුද්ගලයෙක් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ පුද්ගලයා බොහෝ දුරට තර්ක විතර්ක කරනවා. බොහෝ දුරට තර්ක කරමින් විතර්ක කරමින් තමන් පෙර ජීවිතේ ඉඳන් මේ ජීවිතේට එන්න කිසිදු හේතුවක් යෙදුනේ නැති බව ඒ තර්කවල උත්තරේ බවට අවසානයේ ගන්නවා. ඒ තර්ක ටික තර්ක කරමින් අවසාන උත්තරයකට ලැබිලා තියෙන්නේ පෙර ජීවිතයෙන් මේ ජීවිතේට කිසිදු හේතුවක් කිසිදු ප්‍රත්‍ය ධර්මයක් යොමු වෙලා නැහැ කියන කාරණාවයි. මේ විදිහටත් මේ කෙනාටත් උපදිනවා අර දිට්ඨියම උපදිනවා. අතීතේ එහෙම නැතිනම් පෙර ජීවිතයෙන් මේ ජීවිතයට උප්පත්තිය ලැබනකොට හේතු ප්‍රත්‍යයෙන් තොර වූම උප්පත්තියක් සිද්ධ වෙලා තියෙන්නේ කියන වැරදි දැකීම ඇති වෙනවා. මේ වැරදි දැකීම එකම කාරණා වුණාට ඒ වැරදි දැකීම ඇති වෙච්ච ආකාරය දෙවිධයකින් සිද්ධ වෙච්ච නිසායි මේ දිට්ඨිය දෙආකාරයකින් පෙන්වන්නේ. මෙතනදී හේතු ප්‍රත්‍යයෙන් රහිත වූ උප්පත්තියක් එහෙම නැත්නම් හේතු ප්‍රත්‍ය යෙදුනේ නැති උප්පත්තියක් තමයි මේ තියෙන්නේ කියන දිට්ඨිය තමයි ඇති වෙන්නේ. ලෝකයේ සහ ආත්මය කියන මේ ලෝකයේත් ආත්මයත් උපදින්නේ හේතු ප්‍රත්‍යයෙන් තොරයි කියන වැරදි දැකීම උත්පාදනය වෙනවා. මේ වැරදි දැකීම දෙආකාරයකින් උත්පාදනය වෙනවා කියලා මම මතක් කළේ කරුණු දෙක පැහැදිලි කළේ. කෙනෙක් බණ භාවනා කළත් මේ දිට්ඨිය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. බණ භාවනා නොකරත් විතර්ක කරමින් කටයුතු කරනවා නම් ඒ කෙනාටත් මේ දිට්ඨිය උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි මේ කාරණේ අපේ ජීවිතයට සම්බන්ධ කරලා බලමු. මෙතනදී මේ වෙලා තියෙන කාරණය මොකක්ද කියන එක. මෙතනදී පළවෙනියෙන්ම සඳහන් වෙන කාරණය අපේ ජීවිතයට ගොඩාක් සමීප සිදුවීමක් නෙමෙයි.
මොකද මම එහෙම මතක් කරන්නේ අපි හැමදෙනාටම පොදු කාරණයක් නෙමෙයි මේ පළවෙනි සිදුවීම. මොකද මේ පළවෙනි සිදුවීම පෙන්වන්නෙම පෙර ජීවිතයේ අසඤ්ඤා තලයේ ඉපදිච්ච බ්‍රහ්මයෙක් ඒ ජීවිතය තුළ සංඥා මාත්‍රයක් පහළ වීමෙන්ම ඒ අසඤ්ඤී භවෙන් මිදිලා චුත වෙලා මනුස්ස ලෝකෙට පැමිණිච්ච කෙනෙක් පිළිබඳව. ඉතින් අපි මේ ලෝකේ ජීවත් වෙන මේ හැම කෙනෙක්ම පොදුවේ ගත්තාම අපි සියලුම දෙනාම අසඤ්ඤ මීට පෙර ජීවිතයේ අසඤ්ඤා තලයේ ඉඳන් මේ ජීවිතයට ආවා කියලා කියන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. හැම කෙනාටම. නමුත් ඒ අතරේ යම් කෙනෙක් ඉන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසායි මම කිව්වේ මේක සුලභ සිදුවීමක් නෙමෙයි. මේක බොහොම අහම්බෙන් දුර්ලභ වූ සිදුවීමක්. අපේ ජීවිතත් එක්ක ගත්තාම. නමුත් මේ විදිහට උපදින කෙනෙකුට බණ භාවනාදී කටයුතු සිද්ධ කරාට පස්සේ ඇති වෙනවා මේ කෙනාගේ හිත තුළ පූර්වාන්තයේ බලපුවහම పూర్වයේ පිළිබඳව සිහි කරනකොට කිසිදු සංඥා මාත්‍රයකින් තොර වෙච්ච පරිසරයක් තමයි පෙර ජීවිතේ හම්බ වෙන්නේ. ඒ නිසා පෙර ජීවිතයේ කිසිම සංඥාවක් නොතිබිච්ච නිසා ඒ කෙනා පෙර ජීවිතයේ පැත්තෙන් කිසිම හේතු ප්‍රත්‍යක් යෙදිලා නෙමෙයි මේ පැත්තේ ජීවිතයේ උප්පත්තියට එහෙම නැතිනම් මේ ලෝකේ හට ගන්නට එහෙම නැතිනම් මේ ආත්මේ හට ගන්නට සිද්ධ වෙන්නේ එහෙම නැතිනම් හට ගැනීම සිද්ධ වෙන්නේ කියලා. හේතු ප්‍රත්‍යයෙන් තොර වූ සිදුවීමක් හැටියටම නිරන්තරයෙන් දකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට මේ කාරණාවට වඩා අපිට ඊළඟ කාරණාව තමයි අපේ ජීවිතේට ගොඩාක් සමීප වෙන සිදුවීමකට තියෙන්නේ. ඒ සමීප වෙන සිදුවීම ගත්තොත් බණ භාවනා කලේ නැති වුණත් අපිට හිතෙනවා නම් පෙර ජීවිතයේ පිළිබඳව සැක සංකාවක් ඇති වෙන එහෙම නැතිනම් විතරකයක් උපදිනවා. අපි කලින් ජීවිතේ කවුරු වෙලා ඉන්නේ නැද්ද? එහෙම නැතිනම් අපි කලින් ජීවිතේ මොන වගේ දේවල් කරන්නේ නැද්ද? මේ ජීවිතේ උපදින්න කියලා. නමුත් එහෙම හිතුවට කල්පනා කළාට අපේ නුවණේ හැකියාව මත නුවණේ තියෙන අඩුපාඩු මත අපිට පෙර ජීවිතයේ අවසාන චුතිසිත කොයි වගේ සිතක්ද පහළ වුණේ කියන එක හඳුනා ගන්නට බැරි වෙනවා. ඒ විදිහට නමුත් අපි තර්කානුකූලව කල්පනා කරලා බලනවා අවසාන මොහොතේ මිය පරලව යන මොහොතේ හෝ කලින් ජීවිතේ හෝ ඒ කරපු කියපු දේවල් එකක්වත් දැන් අපිට මතක නෑ නේද? ඒ කරපු කියපු කිසිම දෙයක් අපේ ජීවිතේ දැන් සිහි කරන්න පුළුවන් කමක් නෑ නේද? අපි කලින් කවුරු වෙලා හිටියද කියලා අපි දන්නේ නෑ නේද? කියලා මේ විදිහට මේ සිහි කිරීමම මේ විතර්කණය කිරීමම අපිට නිවැරදි පිළිතුරක් ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැතුව යනවා. නිශ්චිතව කුමක් නිසා ඉපදුනාද කියන එක හඳුනා ගන්නට බැරුව යනවා. ඒ විදිහට මොන කාරණාවක් අරඹයා එහෙම නැතිනම් කුමක් නිසා ඉපදුනාද කියන එක හම්බ නොවෙනකොට එතනදී යම් කෙනෙකුට දැක්මක් උපදිනවා, දිට්ඨියක් ඇති වෙනවා. පෙර ජීවිතේ කිසිම හේතුවක් නිසා නෙමෙයි මේ ඉපදිලා තියෙන්නේ. ස්වභාවිකව සිද්ධියක්. එහෙම නැතිනම් මේ උප්පත්තිය කියලා කියන්නේ ඉබේ පහළ වෙන සිද්ධියක්. ඒ නිසා මේ අයගේ හිත තුළ නිර්මාණය වෙනවා මෞං වාදයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ නැති බවට එහෙම නැතිනම් හේතු නිසා ප්‍රත්‍යයෙන් හේතු ප්‍රත්‍ය ධර්මයන් නිසා හටගන්නවා කියන සිද්ධියක් නොදකින්න නිසා මේ අයට ජීවිතයේ මේ උප්පත්තිය සිද්ධ වුණේ කොහොමද කියන එක පිළිබඳව කල්පනා කරනකොට විතර්කණය කරනකොට හිතා ගන්න පුළුවන්කම තියෙන්නේ එකම එක කාරණයයි. ඒ තමයි මම කවුරු හරි කෙනෙක් මවපු කෙනෙක්. එහෙම නැතිනම් කවුරු හරි කෙනෙක් විසින්ම මාව මේ ලෝකෙට මවලා තියෙනවා. ඒ නිසා ඔන්න ඒක දේවවාදී සංකල්පයක් ලෝකයේ තුල ගොඩ නැගෙනවා. මෞං වාදය මුල් කරගෙන. ලෝකේම අවලා තියෙන්නෙත් ආත්මේම අවලා තියෙන්නෙත් යම් එක් පුද්ගලයෙක් විසින්. ඒ පුද්ගලයා දෙවි කෙනෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ආදී වශයෙන් තමන් දකින දැක්මකට අනුකූලව
නිර්මාණය කරගෙන තිබෙනවා. ඒකයි ඒක දේවවාදී සංකල්පයක් හෝ බහු දේවවාදී සංකල්පයක් ගොඩ නැගෙන්නේ. ඒ අය අපිව නිර්මාණය කළේ අපිව මේ ලෝකයට නිර්මාණය කළේ මේ අහවල් කෙනා කියලා දෙවි කෙනෙක් පිළිබඳව විශ්වාසයක් ගොඩනගා ගන්නවා. එහෙම නැතිනම් බ්‍රහ්මයෙක් පිළිබඳව අදහසක් ගොඩනගා ගන්නවා. එතකොට මේ උප්පත්තියට හේතු වෙච්ච ධර්මතා එකක්වත් මෙතන දකින්නේ නැහැ. ලෝකේ උපදින්නටවත් ආත්මී එහෙම නැතිනම් ආත්මී භාවයේ උපදින්නටවත් කිසිදු හේතු ධර්මයක් දකින්නේ නැහැ. දකින්න එකම කාරණේ හැටියට තියෙන්නේ මෞං වාදයක් නිර්මාණය කිරීමක් මවල තියෙන කියන ආකල්පයක් තමයි මේ දිට්ඨිය තුල නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ සියලුම දේවල් නිර්මාණය කරන්නට පුළුවන්කම ලැබෙන ඒ සියලුම දේ පිළිබඳව බලධාරියා හැටියට කටයුතු කරන්නේ එක් දෙවි කෙනෙක් හැටියට Tamanට හිතනවා ඊශ්වර වෙන්න පුළුවන්, මහා බ්‍රහ්මයා වෙන්න පුළුවන් ආදී වශයෙන් ඒ එක එක ආගමික ඉගැන්වීම් නිර්මාණය වෙනවා. ඒ එක එක ආගමික දර්ශනයන් ඉදිරිපත් වෙනවා. ඉන් අනතුරු ඒ ආගමික දර්ශනයට නැතු වෙච්ච යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ හැම කෙනෙකුගේම හිත තුළ මේ දිට්ඨිය ඇති වෙනවා උපදිනවා. මොකද මේ සියලුම නිර්මාණයන් සිද්ධ වෙන්නේ ඒ දෙවි කෙනෙකුගේ කැමැත්තට අනුව. ඒ බලධාරියා එහෙම නැතිනම් ඒ බලය දරන කෙනාගේ කැමැත්තට අනුවයි මේ සියලුම මෙවුම් ටික මවන්නට පුළුවන්කම තියෙන්නේ කියන මෙන්න මේ මෞං ආදේ මුල් කරගත්ත දිට්ඨියක් ලෝකයේ තුල පහළ වෙනවා. ඒ දිට්ඨිය වර්ගීකරණය කරන්නේ එකම කාරණාවකින් අනාත්මී එහෙම නැතිනම් මේ ලෝකයේත් ආත්මයත් කියන කාරණේ පෙර හේතු නිසා හටගත්ත සිද්ධියක් කියලා දකින්නේ නෑමයි. හේතුන් ප්‍රත්‍යයෙන් තොර වූ උප්පත්තියක් හැටියටමයි දකින්නේ. මේ විදිහට දකින දැක්ම තුල විශාල වශයෙන් ආගම්වාදීන් ඉදිරිපත් වෙන්නට පුළුවන්, දර්ශනවාදීන් ඉදිරිපත් වෙන්නට පුළුවන්. මේ එකම සංකල්පනාව මුල් කරගෙන. එතනදී බණ භාවනා කරලා හිත දියුණු කරලා චතුත්ථ ධානයට සමවැදිලා චතුූපපාද ඥානෙ උපදවගෙන එහෙම නැත්නම් පුබ්බේ නිවානුස්සති ඥානෙ උපදවගෙන පෙරවිසූ කඳ පිළිවෙත සිහි කරලා කලින් ජීවිතය තුළ අසඤ්ඤී සත්වයක් විදිහට කටයුතු කරනකොට කිසිදු සංඥා මාත්‍රයක් සිහි කරගන්න බැරිකම නිසා ඇති කරගත් දිට්ඨිය වගේ දිට්ඨියක් නෙමෙයි මේ කියන්නේ. ඒ දිට්ඨියත් උපදිනවා ඒ බණ භාවනා කරන නිසා. නමුත් මේ දිට්ඨිය උපදින්නේ බණ භාවනා කිරීමකින් තොරව. තමන් යම් විතර්කණය කිරීමක් කරනවා නම් තමන්ගේ ජීවිතය තුළ යම් ආකාරයකින් හුදු විතර්ක පුහු විතර්ක අනුවණින් යුක්තව කරන විතර්කයන් නිසා උපදින දිට්ඨියක් තමයි මේ පෙර ජීවිතයේ මේ ජීවිතයට කිසිදු හේතු ප්‍රත්‍යයන් ධර්මයන් යෙදිලා නැති විදිහට ලෝකයක් ආත්මයක් නිර්මාණය වීම පිළිබඳව ඇති කරගනු ලබන සංකල්පනාව. ඉතින් මේ දේවල් අපේ ජීවිතයේ අපේ සමාජය තුළ හොදාකාරව දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ කාරණා දෙකත් පෙර සඳහන් කරන්නට යෙදුන කාරණා 16ක් සම්බන්ධයෙන් පෙර දේශනාවල අපි සඳහන් කළ ඒ කරුණු 16ක් පිළිබඳව දේශනා කළා. ඒ කාරණා 16ත් මේ කාරණා දෙකත් එකට එකතු වුනහම කාරණා 18ක් පිළිබඳව අපි කතා කරලා තිබෙනවා. මේ කාරණා 18ම අයිති වෙන්නේ පූර්වන්තයේ පිළිබඳ වූ කල්පිතයකට. එහෙම නැත්නම් පූර්වන්ත කල්පිතයට කියලා පෙන්නනවා. පූර්වන්තය කියලා කියන්නේ පෙර ජීවිතයේ සම්බන්ධයෙන්. එහෙම නැත්නම් පෙර ආත්මය පිළිබඳව, පෙර සසර පිළිබඳව. පෙර ආත්ම ගණනාවක් පිළිබඳව. එහෙම නැත්නම් භවයේ පෙර භවයේ පිළිබඳව. භව ගණනාවක් පිළිබඳව. ආදී මේ විදිහට කල්ප ගණන් අතීතයට සිහි කරන්න පුළුවන් මට්ටම දක්වා අයිති වෙනවා. ඒ සියලුම අතීතයන් පිළිබඳව ඇති කරගන්නා වූ වැරදි දැකීම් ටිකක් තමයි මේ දිට්ඨි වලට අයිති වෙන්නේ. පූර්වන්ත කල්පිතයට අයිති මේ දිට්ඨි 18 ෙදිම පැහැදිලි කරගන්නට තිබෙන කාරණේ තමයි අතීතය අනුව ගිය වැරදි විදිහේ දැක්ම වල ටිකක් උපදිනවා. එතනදී ලෝකයේ පිළිබඳව හෝ ආත්මයේ පිළිබඳව හෝ
මේ ලෝක ආත්මය එහෙම නැත්නම් ලෝකයක් ආත්මයක් පිළිබඳව වැරදි විදිහට දකින දැකීම් ටිකක් තමයි මේ දිට්ඨි කියලා සඳහන් කරන්නේ. මේ දිට්ඨිවල ස්වභාවය පොදුවේ ගත්තාම අතීතය අනුව ගිය දැක්මක තියෙන වැරදි දැක්මක් තමයි තියෙන්නේ. අතීතයේ සිහි කරනකොට, අතීතයේ දැනුවත් කරනකොට, අතීතයේ පිළිබඳව විමසනකොට ඇති කරගන්නු ලැබූ වැරදි විදිහේ දිට්ඨි ටිකක් පිළිබඳවයි කතා කරන්නේ. ඉතින් මින් අනතුරුව සිද්ධ කරන ඊළඟ වැඩසටහන් වලදී අපි මේ අතීතයේ පිළිබඳ වූ කාරණාවන් සඳහන් කරන්නේ නැහැ. අනාගතයේ උප්පත්තිය පිළිබඳව. එහෙම නැත්නම් අනාගතයේ පිළිබඳව සිද්ධ වෙන සිදුවීම් පිළිබඳවයි ඊතුරු දිට්ඨි ටික නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම මේක දෙපැත්තට බෙදුවේ නිසායි මෙතනින් పూర్වයට යන එහෙම නැත්නම් පෙර භවයට යන එහෙම නැත්නම් අතීතයට යන සිදුවීම් ටික මේ කාරණා දෙක සමග සමාප්ත වෙනවා. ඉතින් මේ කාරණා දෙක තවදුරටත් අපේ ජීවිතයට අපි පැහැදිලි කරගත්තොත් අපි අපේ ජීවිතය තුළ කටයුතු කරනකොට අපිට දකින්නට ලැබෙන සිදුවීම තමයි මේ ලෝකයට ආරාධනාවකින් තොරව මේ ලෝකයට පැමිණෙන සත්වයෝ සිටිනවා. ඒ වගේම ආරාධනාවකින් තොරවම මේ ලෝකයේ අතහැරලා යන සත්වයෝ ඉන්නවා. අපි මිනිස්සු හැටියට ගත්තාම ආරාධනාවකින් තොරව මේ ලෝකේ උප්පත්ති ලැබනවා කියන එක අපි දකිනවා. ඒ වගේම ආරාධනාවකින් තොරවම මේ ලෝකේ අතහැරලා මිය පරලොව යනවා කියන සිදුවීමක් අපි දකිනවා. එහෙමනම් මේ වගේම වෙන්නේ නැති පෙර ජීවිතයේදී කිසිම කාරණාවක් කිසිම අරමුණක් එහෙම නැතිනම් කිසිම සිද්ධියක් සිද්ධ වෙලා නැහැ. පෙර ජීවිතයේදීත් කිසිදු ආරාධනාවකින් තොරවයි මිය පරලොව යන්නට ඇත්තේ. පෙර ජීවිතය තුළ කිසිම ආරාධනාවකින් තොරවයි චුත වෙන්නට ඇත්තේ. කියලා මේ විදිහට අදහසක් හිත තුළ උපදිනවා. ඒ විතරක් නෙමෙයි අපේ ජීවිත ගත්තාම අද වර්තමානයේ තුල අපි කටයුතු කරනකොට මේ උප්පත්තිය සඳහා එහෙම නැතිනම් මේ ලෝකයේ පිළිබඳව ගත්තාම මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව නොයෙකුත් අදහස් මත ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අතර එක මතයක් තමයි මේ ලෝකයේ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ යම් බ්‍රහ්මයෙක් හෝ යම් දෙවියෙක් විසින් මේ සියල්ල නිර්මාණය කරලා තිබෙනවා. මැවුමකට ලක් කරලා එහෙම නැතිනම් මවාදීමක් සිද්ධ කරලා තියෙනවා. මවාපෑමක් සිද්ධ කරලා තියෙනවා. එතකොට බලන්න මේ තියෙන ස්වභාව సౌందර්ය පිළිබඳව මේ ගහකොළ සතා සිව්පාවාදී මේ සබහා දහමට අයිති මේ සියලුම දේවල් ටික අපූර්ව නිර්මාණයක් හැටියට එහෙම නැතිනම් යම් කෙනෙකුගේ මැවීමක් හැටියට විශ්වාස කරමින් කටයුතු කරනවා. මොකද අද මේ තියෙන දේවල් මේ තියෙන විවිධත්වයේ පිළිබඳව සත්ව ලෝකෙ ගත්තාම විවිධ විදිහේ සත්වයන් ඉන්නවා. සත්ව කොටාස මෙච්චරයි මෙපමණයි කියලා කියන්නට බැරි තරම් අති විශාල සත්ව කොටාසයන් සිටිනවා. ඒ වගේම ගහකොළ ගත්තාම යම් ආදී භූෂමතා ලක්ෂණ ගත්තාම එහෙම නැතිනම් මේ පරිසරයේ නොයෙකුත් ද්‍රව්‍ය කාරණා ගත්තාම ඒ දේවල් එකකට එකක් වෙනස් වෙච්ච මහ විසමාකාර විදිහේ වෙනස්කම් දකින්නට ලැබෙනවා විශාල වශයෙන්. ඒ පරිසර විද්‍යාඥයන් අද ඕනතරම් ගවේෂණය කරනවා. ඒ තුල සත්වය සහ සාක කොටාසයන් පිළිබඳ විශේෂණීය ගවේෂණය කරමින් කටයුතු කරනවා. මේ එකකට වෙනස් වෙලා තියෙනවා. මේක මහා හරි පුදුමාකාර විදිහේ සිදුවීමක් කියලා ලෝකයා කල්පනා කරනවා. ඒ වෙච්ච පුදුමාකාර විදිහේ සිදුවීම නම් කිසිම දෙලාවක කිසිම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමනම් මේක මවන්නම පුළුවන් දෙයක්, මේක මවලම තියෙන දෙයක් කියන තැනකින් අන්න අර ගවේෂණය කිරීම තුළ සහ ඒ විතර්කණය කිරීම තුළ කෙනෙකුගේ හිතේ ඇති වෙන්නට පුළුවන්කම තිබෙනවා. සත්වයා ගත්තාම අපි විශේෂයෙන් මිනිස්සයා ගත්තාම මේ මනුස්ස ශරීරය ගත්තාම මේ මනුස්ස ශරීරයේ මහා අපූර්ව නිර්මාණයක්. මේ ශරීරයේ තියෙන පද්ධති ටික ගත්තාම
පුදේශ සංසරණ පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය ආදී මේ විදිහට මේ ශාරීරියේ යම් පද්ධතියක් තිබෙනවා නම් පද්ධති 9ක් තිබෙනවා. මේ පද්ධතිවල මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම් ටික හිතලා කෑල්ලෙන් කෑල්ල හයි කරලා සකස් කරලා ඒ දේ මේ විදිහට වෙන්න ඕන මේ විදිහට වෙන්න ඕනේ කියලා ඒ දේවල් නිර්මාණය කරනවා නම් කෙනෙකුට ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. එහෙම නිර්මාණය කරන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි. ඒ නිසා මේක ඉබේ සිද්ධ වෙච්ච සිද්ධියක්. කොහොමද නිකන් ඉබේ සිද්ධ වෙන්නේ? කවුරු හරි කෙනෙක් මේක මවලා තියෙනවා. මේක මැවීමක් මිස මේක නිර්මාණය කිරීමක් නම් කරන්න බෑ. එහෙම නැතිනම් කාටවත් මේක අනුපිළිවෙලට මේකෙන් මේක මේ වැඩේ වෙන්න ඕනේ. මේකෙන් මේ වැඩේ වෙන්න ඕනේ කියලා මේ එකම දෙයක්වත් නිර්මාණය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේක මවපු දෙයක් කියලා මේ විදිහට හිතන්න මේ පිළිබඳව හිතලා කල්පනා කර ඒ ගැනම හිත ඉන්න තව තවත් අර අදහස තහවුරු වෙන විදිහටම අපිට හිතන්නට පුළුවන්කම තියෙනවා. මම මේ කිව්ව විදිහට ඔබ හිතාගෙන ගියොත් ඔබටත් මේක මේ මවපු දෙයක්මයි කියන තැනකට හිතන්න පුළුවන්කම ලැබේ. එහෙමනම් වැරදි විදිහකට හිතන කල්පනා කරන කාරණාව නිසා අපිට මේ දිට්ඨිය උපදිනවා. ඒ නිසායි අයෝනිසෝ මනසිකාරයක් නිසායි මේ දිට්ඨිය උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. යෝනිසෝ මනසිකාරයක් කළොත් පමණමයි මේ දිට්ඨියෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. අයෝනිසෝ මනසිකාරයකින් තව තවත් මේ පිළිබඳව හිතන්න ඒ මතය තුල තව තවත් කිඳා බහිනවා. එහෙම නැතිනම් මේ මතයම තහවුරු වෙනවා. ඒ මතයට අනුවම කටයුතු කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක ඇත්තම වෙලා තමන්ගේ ජීවිතේම වෙලා කටයුතු කරන තැනටපත් වෙනවා. ඒ නිසා වැරදි විදිහට දකපු දැක්මක් තිබෙනවා නම් ඒ දැක්මට අනුව කල්පනා කිරීමක් කරලා තියෙනවා නම් අන්නේ කල්පනා කිරීමමයි අපි මේ වැරදි දැකීම තුල හිර වෙන්නට රැඳෙන්නට ඒ වැරදි දැකීම තුල ගහගෙන යන්නට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් මේ වැරදි දැකීමක් ඇති වෙන්නේ කුමක් අරඹයාද? මේ විදිහට දෙආකාරයකින් වැරදි විදිහට දකින්න දැක්මවල දෙකක් ඇති උනේ කුමක් අරඹයාද? ලෝකය හා ආත්මීභාවයේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ලෝකෙට දහමක් විදිහට මේ දර්ශනය ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරන දර්ශනය තමයි මේ ලෝකය කියලා කතා කරන්නේ කුමක්ද කියන එක පැහැදිලි කරනවා. සත්‍ය පුද්ගලයා කියලා කතා කරන තැන පවතින්නේ මොන වගේ ධර්මතා ටිකක්ද කියලා පෙන්නනවා. ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. ලෝකේ හටගන්නේ කොහොමද? ලෝකය දුරු වෙන්නේ එහෙම නැතිනම් නිරෝධයටපත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. ලෝකයේ හටගන්නා වූ ආකාරය පිළිබඳව ලෝක සමුදය සූත්‍ර දේශනාව ඇසුරෙන් අපි ගත්තොත් මනාව පැහැදිලි කරනවා. චක්කුම් පටිච්ච රූපේච uppajjiti චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් උපායාසයන් සම්භවಂತಿ කියලා පැහැදිලි කරනවා. මේ ලෝකයේ හට ගැනීම, මේ පුද්ගලයාගේ හට ගැනීම, ආත්මයක් සත්වයක් පුද්ගලයෙක් කියලා කතා කරනවා නම් එහි හට ගැනීම. එහෙම නැතිනම් යම් තාක් ලෝකය කියලා කතා කරනවා නම් මේ ලෝකයේ හට ගැනීම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ දේශනා කරනකොට ලෝක නිරෝධය පිළිබඳව දේශනා කරනවා. ලෝක නිරෝධය සිද්ධ වෙන්නේ චක්කුම් පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා නෝනේනං තණ්හාව කියන එක යෙදුනේ නැතිනම් නෝනේනං තණ්හාව නිසා උපදින්නට තියෙන කිසිදු ධර්මතාවයක් උපදින්නේ නැහැ. උපාදානය වෙන්නේ නැහැ, භවය වෙන්නේ නැහැ, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් උපදින්නට හේතු වෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ හටගන්නේ නැහැ කියලා පෙන්නනවා. එහෙම නැතිනම් සත්වයා පුද්ගලයාගේ හට ගැනීමක් ආත්මයක හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. සත්ව පුද්ගල ආත්මී හැඟීමක් ඇති වෙනවා නම් ඇති වෙලා තියෙන්නේත් ඒ නූපදිනවා නම් නූපදින්නෙත් කොයි ආකාරයකින්ද කියලා පැහැදිලි කරනවා. එහෙමනම් මේ පැහැදිලි කිරීමට අනුව මේ සත්ව පුද්ගල ආත්මී බව උපදින්නේ තණ්හාව මූලික කරගෙන. එහෙම නැතිනම් තණ්හාව නිසායි.
ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ උපදින්නට හේතුව, හටගන්නට හේතුව තණ්හාවයි කියලා. තණ්හාව ඇති වුණේ කුමක් නිසාද? ඇත්ත ඇති හැටියට දැක්කේ නැති හින්දායි. ඒ නිසා අවිද්‍යාව කියලා පෙන්වනවා ඇත්ත ඇති හැටියට නොදකින්නකමට. යමක ඇත්ත ඇති හැටියට නොදකිනවා නම් ඒ තුල රැවටීමකට ලක් වෙනවා. යමක රැවටුණා නම් ඒ තුල ඇලෙනවා, බැඳෙනවා, වෙලෙනවා කියන කාරණේ වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ තණ්හාව සහ අවිද්‍යාව කියන මේ ධර්මතා දෙක මුළු ලෝකයක්, මුළු සසරක් ඇවිද්දවන්නට හේතු වෙලා තිබෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මේ අවිද්‍යාව නැමැති නීවරණේනොත්, තණ්හාව නැමැති සංයෝජනේනොත් ඔබත් මාත් මේ ලෝකයේ මේ සසර තුල අනේක වාරයක් දුක් විඳින්මින් මේ සසරේ දුකටම ඇද තබලා මේ සසර ගමනක පරක් තෙරක් ඉමක් කොනක් නොපෙනෙන මේ සසර ගමනක අපි ඇවිද්දනම්, මේ සසර ගමනක අපි ආවනම් ඒ එන්නට හේතුනේ අවිද්‍යාව නැමැති නීවරණයක්. නීවරණය කියලා කියන්නේ ආවරණීය ධර්මයක්. ඇත්ත වහලා දානවා. අවිද්‍යාව නැමැති නීවරණයක්, තණ්හාව නැමැති සංයෝජනයක්. තණ්හාවෙන් බැඳුනා. අවිද්‍යාවෙන් වැහුණා, තණ්හාවෙන් බැඳුනා. මේ දෙක නිසා තමයි මේ සසර ගමනක්, එහෙම නැතිනම් මුළු සසරකම අපි දුක් විඳින්නට හේතුනේ කියලා. ඒ නිසා අපිට මේ හේතුවක් නිසායි මේ සිද්ධ වෙලා තියෙන්නේ කියන ඉගැන්වීම. මොකද මේ මුළු බුදු දහමම අපිට හේතුඵල දහමක් අනුව පෙන්වන දර්ශනයක් තිබෙන්නේ. යමක් හේතුවක් කරගෙන යම් ඵලයක් හට ගන්නවා නම් මේ හේතුව සහ ඵලය කියන ධර්මතා දෙක වෙන වෙනම පැහැදිලි කරගන්නට ඕනේ, නිවැරදිව පැහැදිලි කරගන්නට ඕනේ. හේතුඵල දර්ශනයකින් යුක්තව ඉදිරිපත් කරන දැක්මක් තමයි බුදු දර්ශනය කියලා කියන්නේ. ඒ නිසා ලෝකයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝකයට විවර කරනවා, ඉදිරිපත් කරනවා මේ හේතුඵල දර්ශනය. යමක් හේතු කරගෙන උපදිනවා නම් ඒ හේතුව නැති වෙනකොටම ඒ ඉපදුන දේ නිරෝධයකටපත් වෙනවා, නැතිවීමකට යනවා. හේතු නිසායි හටගන්නේ, හේතු නැති වෙනකොටයි නැති වෙන්නේ. "යේ හේතුප්පවා ධම්මා" කියන ගාථාව ගත්තොත් ඔබට ඒ තුල පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. යමක් හේතු නිසා හට ගන්නවා නම් ඒ දේ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන අර්ථය. මුළු පටිච්ච සමුප්පාදයකම පෙන්වන්නේ අවිද්‍යාව පත්‍ය සංකාර, අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන, එහෙම නැත්නම් අවිද්‍යාව හේතුවෙන් සංකාර ධර්මයන් උපදිනවා. අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධා. අවිද්‍යාවගේ නිරෝධය සංකාරයාගේ නිරෝධයට හේතු වෙනවා. යමකගේ නැතිවීම තියෙනවා නම් ඒක ඒ නිසා උපදින්න තිබුණ යම් ඵලයක් තිබුණා නම් ඒ නැතිවීමකට යනවා. මෙතනදී තියෙන විශේෂත්වය අපි කල්පනා කරන්නට ඕනේ. මේ හේතුඵල න්‍යාය දර්ශනය අපි නිවැරදිව තේරුම් ගන්නටත් ඕනේ. හේතුවක් නිසා ඵලයක් හටගන්නකොට මේ හටගත්ත ඵලය ඇති කරලීම පිණිස ඒ හේතුව වැය වෙලා තියෙනවා. හේතුව ඒ වෙනුවෙන් වැයවීමකට ලක් වෙලා, එහෙම නැත්නම් හේතුව ක්‍රියාත්මක වෙලා තිබෙනවා ඵලයක් බවට පත් වෙන්නට. හැබැයි කොයිම වෙලාවකවත් හේතු නිසා හටගත්ත මේ ඵලය කියන මේ ඵල ධර්මයේ තුල ඒ තුල හේතු දකින්නට ලෑස්ති වෙන්න එපා. හේතු ධර්මයන් පිහිටන්නේ නැහැ ඵල ධර්මයේ තුල. හේතු නිසාම හටගත්ත ධර්මය හේතු වලට අයිති නැහැ. හේතු වලින් තොර වෙච්ච ධර්මයක්මයි. ඔබට මේ සඳහා මම උදාහරණ කීපයක් පැහැදිලි කරන්නම්. අඹ ගහක් නිසා හටගන්න ඵලය අඹ ගෙඩිය නම්, අඹ ගෙඩිය ඇතුලේ අඹ කොළ, අඹ දළු, අඹ එහෙම නැත්නම් අඹ ගහේ පොතු, එහෙම නැත්නම් අඹ ගහේ අරටුව, අඹ ගහේ මුල් දකින්න පුළුවන්ද කියලා බලන්න. අඹ ගහ නිසාම හටගන්න ඵලය තමයි අඹ ගෙඩිය කියලා කියන්නේ. හැබැයි මේ අඹ ගෙඩිය ඇතුලේ අඹ මුල් තියනවද, අඹ දළු තියනවද, අඹ රිකිලි තියනවද, එහෙම නැත්නම් අඹ ගහේ පොතු තියනවද, අඹ ගහේ අරටුව තියනවද? මේ එකක්වත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ අඹ ගහේ මුල්, ඒ වගේම පොතු, ඒ වගේම ඒ අඹ ගහේ තියෙන දළු,
ආදී මේ අරටුව ආදී මේ අඹ ගහේ තියෙන මේ සියලුම දේවල් නොතිබී අඹ ගෙඩියක් නිෂ්පාදනය කරන්න බෑ. අඹ ගෙඩියක් හදන්න ඉරේලිය, ඒ වගේම මේ අඹ ගහේ තියෙන පත්‍ර ටික, ඒ වගේම පොළවෙන් ගත්ත සාරය, ජලය කියන මේ සාධක ගණනාවක් හේතු වෙලා තියෙනවා. ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මේ හේතු ප්‍රත්‍යයන් කියන ධර්මතා දෙකත් අපි වෙන් කරලා හඳුනා ගන්නට ඕනේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත මේ අඹ ගෙඩිය කියන ඵලය හේතුවත් ප්‍රත්‍යවත් මේක තුල දකින්නට බෑ. මොකද හේතු වලටවත් ප්‍රත්‍ය වලටවත් මේක ආපහු බහලන්න බෑ. ඒ නිසා අඹ ගහක් නිසා හටගන්න අඹ ගෙඩිය තුල ආපහු අඹ ගහක් දකින්න ලෑස්ති වෙන්න එපා. අඹ ගහක් දකින්න බෑ ඒක තුල. ඒ වගේම තමයි අඹ ගෙඩිය නිසා නැවත අඹ පැලයක් හැදෙනවා නම්, ඒ අඹ පැලේ අඹ ගහක් බවට පත් වෙනවා නම්, එතනදී අඹ ගෙඩිය හේතුවක් වෙලා එයින් හැදෙන පැලය ඵලයක් බවට පත් වෙලා. එතකොට එතන හේතුව වෙලා තියෙන අඹ ගෙඩිය ඵලයේ බවට පත් වෙලා තියෙන එයින් හැදුන අඹ ගහ. එතකොට මේ හැදුන අඹ ගහ ඇතුලේ පොත් ASCII එහෙම නැත්නම් අරටු ASCII මුල් ASCII දලුරි කිලි ASCII අර කලින් අඹ ඇටේ තියනවද කියලා හෙව්වොත්, ඒ කලින් අඹ ගෙඩිය තියනවද කියලා හෙව්වොත් ඒක හම්බ වෙන්න හේතු නැහැ, විද්‍යමාන වෙන්න හේතු නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් මේ කියන අර්ථය තේරුම් ගන්නට පුරුදු වෙන්නට ඕනේ. හේතු නිසා හටගන්නා වූ ඵලය හේතුවට බහලන්න එපා. හේතු නිසා හටගන්න ඵලය ඵලයම කියන අර්ථයෙන් දකින්න, මේ ඵලය ඇති කරවන්න හේතුනේ මෙන්න මේ හේතු සහ ප්‍රත්‍ය උනේ මෙන්න මේ ධර්මයෝ කියලා හොඳට නුවණින් දකින්න ඕනේ. මේක නුවණකටම දකින්න පුළුවන් සිද්ධියක්, නුවණින් හඳුනා ගන්න ඕන සිද්ධියක්. අපි මේ හේතු සහ ප්‍රත්‍ය පිළිබඳව තවදුරටත් ඔබට කෙටියෙන් පැහැදිලි කරලා දුන්නොත්, හේතු සහ ප්‍රත්‍ය කියලා කියන්නේ මොනවද කියන එක. උදාහරණයකට ගත්තොත් මේ අඹ ගහම උදාහරණයකට ගම්මු. මේ අඹ ගහ හැදෙන්නට හේතු සහ ප්‍රත්‍ය මොනවද කියලා අපි වෙන් වෙන් වශයෙන් කතා කළොත්, අඹ ගහ හැදෙන්න හේතු වෙච්ච දේවල් තමයි, හේතු වුණ කාරණේ තමයි ඒ අඹ ගහ නිර්මාණය කිරීම සඳහා ඒ රෝපණය කරපු අඹ ඇටය. අඹ ඇටය තමයි හේතුව වෙන්නේ. මේ අඹ ඇටේ හේතු වෙනකොට මේකට ප්‍රත්‍ය ධර්මයන් විදිහට ලැබෙනවා පොළොවෙන් තියෙන පොළොව සාරය, එහෙම නැතිනම් පොහොර සාරය, ඒ වගේම වතුර ටික, ඒ වගේම ඉරේලිය ආදී මේ වගේ සාධක තව කීපයක් මේකට එකතු වෙන්නට ඕනේ. පොහොර ටික එකතු වෙන්න ඕනේ, වතුර ටික එකතු වෙන්න ඕනේ, ඉරේලිය එකතු වෙන්නට ඕනේ. මේ විදිහට මේ තවත් සාධක ටිකක් මේකට ඉදිරිපත් වෙනකොට ඒ ඉදිරිපත් වුණ සාධක ටික ප්‍රත්‍ය ධර්මයන් හැටියට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. හේතුව විදිහට අඹ ඇටේ පෙන්නලා ඒ අඹ ඇටේ පැලවෙන්නට නම්, ගහක් බවට පත් වෙන්නට නම් ප්‍රත්‍ය ධර්මයන් ටික එකතු වෙන්නත් ඕනේ. හේතු ටික සහ ප්‍රත්‍ය ටික එකතු වුණාම නිර්මාණය වෙන අඹ ගහක්. අඹ ගහේ පැවැත්මට ප්‍රත්‍ය නැවත එකතු වෙනවා. ප්‍රත්‍යයේ පැවැත්මක් තිබෙන නිසා තමයි ඒක පවතින්නේ. වතුර ටික වැටෙනවා නම්, පොහොර ටික වැටෙනවා නම්, ඉරේලිය හොඳට වැටෙනවා නම් මේ ගහ තව වර්ධනය වෙමින් පවතිනවා. මේ ප්‍රත්‍ය ධර්මයන් ටික පවතින නිසා. ඒ නිසා අපේ ජීවිතය ගත්තහම අපිට මේ සත්පුද්ගල හැඟීමෙන් යුක්තව අපි මේ පරිහරණය කරන ලෝකය, එහෙම නැතිනම් මේ ජීවිතය ගත්තහම මේ ජීවිතය නිර්මාණය වෙන්නට හේතු ධර්මයන් සහ ප්‍රත්‍ය ධර්මයන් තිබෙනවා. මේ ජීවිතය නිර්මාණය කරලීම පිණිස අවිද්‍යා, කර්ම, තණ්හා කියන හේතු ධර්මයන් ටික තියෙනවා. ඒ වගේම ආහාර කියන ප්‍රත්‍ය එකතු වෙලා තියෙනවා. උප්පත්තියක් ඇති කරවීම පිණිස අවිද්‍යාව, කර්මය සහ තණ්හාව කියන මේ ධර්මතා තුනක් හේතු වශයෙන් සැපයලා තියෙනවා. ප්‍රත්‍ය වශයෙන් ආහාර සපයලා තියෙනවා. එතනදී ආහාර විදිහට කබලින්කාර ආහාරයත්, ස්පර්ශ මනෝ සංචේතන විඥාන ආහාර කියන මේ ආහාර තුනක්, ඔක්කොම ආහාර හතරක්
ප්‍රතිධර්මයන් විදිහට එකතු වෙලා තිබෙනවා. කබලින්කාර ආහාරයක් වෙලා තිබෙනවා මේ රූපයාගේ නිර්මාණය කිරීම සඳහා, රූපයාගේ පැවැත්ම සඳහා, රූපයක් නිර්මාණය කරන්නට පවතින්නට මේ කබලින්කාර ආහාරයක් වෙලා තිබෙනවා. ඊළඟට ආයතනයාගේ පැවැත්ම සඳහා ස්පර්ශ ආහාරයක් විදිහට වෙලා තිබෙනවා. එහෙම නැතිනම් මේ නාම ධර්මයාගේ පැවැත්ම පිණිස ස්පර්ශය, මනෝ සංචේතන, විඥාන කියන ආහාර තුන ප්‍රත්‍ය ධර්මයන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ හේතු ප්‍රත්‍ය කියන මේ ධර්මතා දෙක පිළිබඳව මනාව වැටහීමක් ලැබිය යුතු වෙනවා. මනා අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. ඒ නිසා අපිට කොයිම වෙලාවකවත් කිසිම හේතුවක් ප්‍රත්‍යක් ඉදිලා නැතුවයි මේ ලෝකේ හටගෙන තියෙන්නේ. එහෙම නැතිනම් මේ සත්පුද්ගලයා නිර්මාණය වෙලා තියෙන්නේ කියලා කිව්වොත් ඒක වැරදි දැකීමක් බවටමපත් වෙනවා. වැරදි විදිහේ අර්ථකථනයක් දීමක්ම බවටපත් වෙනවා. අපිට නොපෙනුනාට ලෝකේ නිර්මාණය වෙන්නට හේතු වෙලා තියෙන සිද්ධියක් තියෙනවා. සිද්ධාන්තයක් තියෙනවා. එන්නේ ඒ කාරණේ නොපෙනෙන නිසා තමයි ලෝකයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ ලෝකයේ තුල ලෝකයට නොපෙනෙන ඇත්තක් ලෝකයට පේන මට්ටමට රැගෙන එන්නේ. ලෝකයේ තුල පවතින යථාර්ථ ඇත්ත, යථාර්ථවාදීව පවතින සිද්ධිය ලෝකෙ තුල ජීවත් වෙන අයට පේන්නේ නැහැ. තමන් පිහිටලා ඉන්න තැන තමන්ට පේන්නේ නැහැ. ඒ නිසා ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. පහළ වෙලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට ලෝකේ පවතින යථාර්ථය මොකක්ද කියලා, ඇත්ත මොකක්ද කියලා මනමින් පැහැදිලි කරලා දේශනා කරනවා. නුවණැති අය විසින් මේ දේශනා කරන අර්ථය හොඳට නුවණින් වටහා ගත්තාම ඒ දේශනා කළා තියෙන කුමක්ද කියන එක හොඳට නුවණින් වටහා ගැනීමක් සිද්ධ කරනකොට කලින් රැවටිලා හිටියේ මොනතරම් රැවටීමකද? කලින් රැවටිලා තිබුණේ මොන විදිහේ රැවටිල්ලකටද? එහෙමනම් කලින් රැවටුනේ ඇයි? කොහොමද රැවටෙන්නේ? කියලා මේ පිළිබඳව මන අවබෝධයක් උපදිනවා. රැවටුන විදිහ ගැනත් දන්නවා. රැවටුනේ ඇයි කියලාත් දන්නවා. දැන් නොරැවටෙන්න ඕනේ කියලාත් දන්නවා. නොරැවටී ඉන්න නම් මොකද්ද කළ යුත්තේ කියලාත් දන්නවා. මේ විදිහට ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමත් සමග හේතු ප්‍රත්‍යයන්ගෙන් තොර වූ ලෝකයක්, ආත්මයක් දකින මට්ටමක තියම් දිට්ඨියකින් යුක්තව කටයුතු කරනවා නම් ඒ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා පැහැදිලිවම දේශනා කරනවා හේතුඵල දර්ශනයක්. ඒ හේතුඵල දර්ශනය පිළිගන්නට යම් කෙනෙකුට නුවණ තිබෙනවා නම්, ඒක විමසන්නට යම් කෙනෙකුට නුවණ තිබෙනවා නම් මේ කෙනා මේ හේතුඵල රහිතව, එහෙම නැතිනම් හේතු ප්‍රත්‍යයන් රහිතව ලෝකයක් ආත්මයක් හට ගන්නවා කියන දිට්ඨිය අතහැර ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට ලෝකයේ තුල පවතින දිට්ඨි ටික ඉවත් කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ හේතුඵල දර්ශනයකට පමණමයි. ඒකයි මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ටික කියලා දිට්ඨිය පෙන්වන්නේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙසයක් හැටියට. සක්කාය දිට්ඨිය කියලා එහෙම නැතිනම් වැරදි විදිහට දකින්න දැක්මක් තියෙනවා නම් සක්කාය අරඹය වැරදි විදිහට දකින්න දැක්ම. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට කියන තවත් නමක්. මේ පංච උපාදානස්කන්ධයේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන හේතු ප්‍රත්‍යයන්ගෙන් යුක්ත වූ ධර්මතාවයක් කියලා අඳුනන්නේ නැති වෙනකොට ඒ කෙරෙහි වැරදි විදිහේ දැකීමක් උපදිනවා. ස්කන්ධ පංචකයේ ආරම්භය, පංච උපාදානස්කන්ධයේ ආරම්භය වැරදි විදිහේ දැක්මවල ටිකක් උපදිනවා. ඒ උපදින දැක්මවල තුල ඒ ඇති බවට හෝ නැති බවට උපදින්න පුළුවන්. ඇති බවට උපදිනවා නම් ඒ ඇති බවට උපදින්නේ මෙන්න මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් රහිතවමයි මේ ටික තියෙන්නේ කියලා දකින දැක්ම තමයි අද විස්තර කළේ. එතකොට මේ විදිහට දකින දැක්ම නිසා මේ දැක්ම තුල අන්තර්ගත වෙන ඒ වැරදි දැකීමෙන් සිද්ධ වෙන හානිය තමයි සක්කාය දිට්ඨියත් උපදිනවා. ඒ විතරක් නෙමේ පුබ්බන්තේ පිළිබඳව එහෙම නැත්නම් పూర్වයේ පිළිබඳව සැක සංකා උපද්දවනවා.
පෙර භවයේ කොහොම වෙන්නේ නැද්ද? පෙර භවයට මොනවා හේතු වෙන්නේ නැද්ද? කවුරු වෙලා ඉන්නේ නැද්ද? කොහොම ඉන්නේ නැද්ද? කියලා මේ සැක සංකාවන් ඇති වෙනවා. එහෙම නැතිනම් සැකයක් උපදිනවා. පූර්වන්තයේ අනුව ගිය සැකයන් ටික උපදින්නට හේතු වෙනවා මේ විදිහට කල්පනා කරනකොට. එතකොට සක්කාය දිට්ඨිය ඇතිවීමම විචිකිච්ඡාවක් ඇති වෙන්නට හේතු වෙනවා. එහෙමනම් මේකින් මිදෙන්න නම් මේ සසර ගමනෙන් මිදෙන්න නම් කල යුත්තේ මොකක්ද කියලා වැරදි විදිහේ ක්‍රමවේදයක් අනුගමනය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වැරදි විදිහේ ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ එහෙමනම් පෙර ප්‍රත්‍ය හේතු ප්‍රත්‍යයන්ගෙන් තොර වූ උප්පත්තියක් නම් තියෙන්නේ මේ සසර ගමනෙන් කෙලවර කරන්නට මුකුත් නොකළ යුතුයි. ඒ හේතු ප්‍රත්‍යයන් නැත්තම් මෙතනින් ජීවිතේ ඉවර වෙනවා. එහෙම නැතිනම් ආය ජීවිතයකට ගියත් ආයෙත් හේතු ප්‍රත්‍යයන් නැතුවයි උපදින්නේ. ඒ නිසා කිසිම හේතුවක් ප්‍රත්‍යක් හම්බ නොවන තැනක ඒව දුරු කරලීම පිණිස මුකුත් නොකළ යුතුයි. ඒ නිසා කිසිවක් නොකළ යුතුයි. හිතන්නේ කල්පනා කරන්නේ නැතුව නිකන් ඔහේ හිටියාම මේ සසර කවදා හරි දවසක ඉවර වෙයි. නිර්මාණය කරන එක නතර වුණාම. එහෙම නැතිනම් මැවීම නතර වුණාම කියන දැක්මක් හිතේ ඇති කරගන්නවා. ඒ දැක්ම හිතේ ඇති කරගත්තාම ඒ සඳහා මේන් දුකෙන් මිදෙන්නට නම් අනුගමනය කළ යුතු ක්‍රමයක් මොකක්වත් මෙයාට ඉදිරිපත් වෙන්නේ නැහැ. වැරදි ආකල්පයක් වැරදි අදහසක් ඉදිරිපත් වෙනවා. සීලබ්බත පරාමාස ගණයේ වැටෙන ධර්මයක් උපදිනවා. ඒ නිසා මේ වැරදි දැකීම එහෙම නැතිනම් මේ මිත්‍යා දිට්ඨිය මුල් කරගෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ත්‍රිත්වයෙන්ම බැඳිලා සිටිනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ත්‍රිත්වයේ තියෙනවා කියලා කියන්නෙම ඒ කෙනා ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ නැහැ. මිත්‍යා දිට්ඨියට පත් වෙන්න පුළුවන්කම තිබෙන නිසා. ඉතින් ඒ නිසා මේ විදිහේ දකින්න දැක්මක් අපේ ජීවිතයෙන් අපි ඉවත් කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. අද දවසේදී අපි මේ විදිහේ සඳහන් කළ මේ දිට්ඨි දෙකක් එහෙම නැත්නම් එක කාරණාවක් මුල් කරගෙන දිට්ඨි දෙකකට බෙදලා දිට්ඨි දෙකක් පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුණා. ඒ ධර්මතාවන් පිළිබඳව නැවත නැවත ශ්‍රවණය කරලා හොඳට තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්නට එයින් මිදෙන්න සඳහා කටයුතු කරන්න ඕනේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව හොඳට උත්සාහවත්වන්ත වෙන්න කියලා සිහිපත් කරමින් අදට දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. ඉතින් අද දවසේදී අප මේ විදිහට සිද්ධ කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවේසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා අදහසින් සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අපවත් වී වදාළ සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලා මේ වෙලාවේ අපි සිහිපත් කරනවා. විශේෂයෙන්ම වසර 3කට පෙර ආතුව ඒ අපවත් වී වදාළ බෞද්ධ ආමාත්‍යාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේත් මේ වෙලාවේ බොහෝම සත්පුරුෂකමින් යුතුව සිහිපත් කරනවා. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් ඒ ප්‍රාර්ථනා කරන සම්බුද්ධත්වයේ සඳහා මේ පුණ්‍ය අනුමෝදනාව හේතු වේවා. ඒ අනුව අපවත් වී වදාළ සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලාටත් විශේෂයෙන්ම දායකත්වයේ දරන පිළියන්දර බෝකුන්දර පදිංචි එදිනාදුර රංජනීද සිල්වා වීරවර්ධන ඒ මහත්මිනිය ඒ වගේම මේ දූ දරුවන් විසින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා සිරිල්ද සිල්වා වීරවර්ධන ඒ ස්වාමි පුරුෂයාණන්ට ඒ ආදරණීය පියාණන් සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරන්නට ඒ වගේම ගාල්ල දඩල්ල පදිංචිව සිට එදිනාදුර චාල්ස් ද සිල්වා ඒ පියාණන්ට ලියනසෝමා මෙන්ඩිස් වික්‍රමසිංහ ඒ මෑණියන්ටත් ඒ වගේම කළුතර උතුර පදිංචිව සිටි ඒ දොස්තර ලිවේරිස් ද සිල්වා වීරවර්ධන ඒ පියාණන්ට ඒ වගේම ඇලිස් සමරනායක ඒ මෑණියන්ටත් ඒ වගේම අම්බලන්ගොඩ වතුගෙදර වඩුතන්ත්‍රී ජයරත්න මහතාටත් පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුළු කොට මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන්ටත් පරම්පරාගතව සංසාරගතව මිය ගියේ හැම දෙනාද සිහිපත් කරගන්නට විශේෂයෙන්ම මේ වෙනකොට රටවාසී ලෝකවාසී මේ කොවිඩ් වසංගතය නිසා මිය පරලොව යන ඒ සියලුම දෙනාටත්
අපි මේ වෙලාවේදී පුණ්‍ය ආනුමෝදනා කරමු. මේ සිද්ධ කරගත්ත පුණ්‍ය ශක්තියේ බලයෙන් දුකකණන් ඊන් අත මිදලා සැපවත් වේවා. සැපකණන් ඊ සැපත වඩා වර්ධනය කරගනිත්වා. ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිදු කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරන්නට ඕනේ. අපිට මේ ධර්මය මේ විදිහට පැහැදිලි කරලා දෙන්නට පුළුවන්කම ලැබුණේ අපිට නිරන්තරයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපි ධම්මග යොමු කරවන්නට නිරන්තරයෙන් කටයුතු කරන අප ධර්මාචාර්යයන් වහන්සේ නිසායි. ඒ නිසා නම කියන්නට අවසරයි. මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේ මේ වෙලාවේ බොහෝම සත්පුරුෂකමින් යුතුව සිහිපත් කරනවා. ඒ වගේම නන්දරතන ස්වාමින් වහන්සේ, සුදස් ස්වාමින් වහන්සේ, ඒ වගේම කුමාර කස්සප ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම මේ වෙන විට බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමානයේ කටයුතු කරන බොරලන්දේ ස්වාමින් වහන්සේ ඇතුළු ඒ වැඩ ඉන මහා සංඝරත්නයත් බොහෝම සත්‍ය දහසින් යුතුව සිහිපත් කරනවා. අද දින මේ පින්කමේ දායකත්වයේ දරනු ලබන පිළියන්දල බෝකුන්දර පදිංචි එදිනාදුර රංජනීද සිල්වා වීරවර්ධනේ මහතාවත් ඒ වගේම ඒ දූ දරුවන් විසින් දරනවා. විශේෂයෙන්ම මේ අය බලාපොරොත්තු වෙනවා දේශනාව සිදු කරන ලබන දේශකයන්න් වහන්සේ ඇතුළු ලක්වාසී ලෝකවාසී මහා සංඝරත්නයට ආශිර්වාද කරන්නටත් ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ රටදෑ වෙනුවෙන් කටයුතු කරන මේ විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය වෙනුවෙන් කටයුතු කරන සෞඛ්‍ය අංශයේ සහ ඒ සියලුම නිලධාරී මණ්ඩලයේ සියලුම දෙනාත් ලක්වාසී ලෝකවාසී සියලුම සත්වයන් සිහිපත් කරමින් හැම දිනාටම නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පන්නිය ලැබෙන්නටත් මේ පවතින වදුරෙන් මේ හැම දිනාගම ජීවිත රැකදීලා හැම දිනාගම ජීවිත යථාර්ථය අවබෝධ කරගෙන නිවනින් සැනසීම පිණිස මේ සිදු කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මියෝ උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා.